නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු පින්නතුනි, ලෞතර අමාමෑණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ ඒ කායන මාර්ගයේවත් සතර සතිපට්ඨානය තුල තමන්ගේ ජීවිතය ගත කිරීමට, එහෙම නැත්නම් සෝතාපට්ටි මාර්ගය තුල තමාගේ මේ සංසාරේ අවසානය දක්වාම මේ භවයේ කෙලවර මරණ මංචකයේ දක්වා සෝතාපට්ටි මාර්ගය තුල තමන්ගේ ගුණ වගාව දියුණු කරගෙන ඒ තුල ජීවිතය ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි, කාලසටහන සකස් වෙන ආකාරයට gedara වැඩ මගෙන් නතර වෙලා නැහැ, අඩු වෙලා නැහැ. හැබැයි gedara වැඩ කිරීමේදී මීට පෙර තිබුණා වූ ඒ ආතති, කේන්ති යන ගතිය, මහා නුරුස්සන ගතිය, ඒවා අඩු වෙලා තියෙනවා පිටු. ඒවා අඩු වෙලා මේ අනිත්‍යයත් එක නැවත නැවත තර්ක කරමින් ඇයි ඕගොල්ලන්ට අබ්බයිද පොඩ්ඩක් එන්න කුසිරෙන්න බැයිද, පොල් ටික ගාලා දෙන්න බැයිද, කාට හරි මේ මිනිස් කැලටි කපලා දෙන්න බැයිද, ලුණු ගෙඩියල්ලි සුද්ධ කරන්න බැයිද, මෙන්න මේ කියන කතන්දර දැන් නතර වෙලා ඒ එකක්වත් නැතුව මම මේ වැඩේ කරනවා. හැබැයි වෙනදනම් පැය 2කින් ගාමිට ගොල්ල ඉවර කරන්න බැරුණා, පැය 3ක් මදි වුණා. දැන් නම් පැය භාගයක් විනාඩි 45ක් යනකොට කෑම ටික උයලා ඉවරයි. කෑම ටික උයලා ඉවරයි. හැබැයි වෙනදනම් අනේ අම්මේ අද නම් ලුණු වැඩි, අනේ අම්මේ මේකට මිරිස් දාලා නැහෙනේ, අනේ අම්මේ මේකට මේ තෙල් දාලා තියෙන්නේ අමු වෙන්නේ කියලා ඒ කතන්දරත් අඩුයි පින්නතුනි. තමා තුලින් පරීක්ෂා කරලා බලන්න වෙනුනේ මෙන්න මේ ආකාරයට තමාගේ ಗುಣ වැඩිලා තියෙනවා නම්, ಗುಣ වර්ධනය වෙලා තියෙනවා නම් පින්නතුනි, අන්න මේ පින්නතුන් දන්නවා මොකක්ද මේ සිද්ධ වෙලා තියෙනදී, මොනවද මේ සිද්ධ වෙලා තියෙනදී, කොයි ආකාරයෙන්ද මේක සිද්ධ වෙලා තියෙන්නේ බලන්න පින්නතුනි. මේ ධර්මයේ තිබෙනා වූ ගුණේ මොනතරම්ද කියලා තමා තුලත් වැඩෙනකොට තමා නොදැනුවත්වම තමාගේ කල්යාණ මිත්‍රයා පමණක් නෙමෙයි, දැන් තමන්ගේ දෙමව්පියන්ගේ කල්යාණ මිත්‍රයෝ වෙලා තිනවා, තමාගේ දූ දරුවන්ගේ කල්යාණ මිත්‍රයා වෙලා තිනවා, තමාගේ ස්වාමි පුරුෂයාගේ නැත්නම් භාර්යාවගේ කල්යාණ මිත්‍රයා වෙලා තිනවා, තමාගේ රැකියා කරන ආයතනින් ඉන්න අනෙකුත් මිතුරන්ගේ කල්යාණ මිත්‍රයා වෙලා තිනවා, රැකියාවේ අයිතිකාරය නැත්නම් ඒ ආයතනයේ අයිතිකාර මහතුරුන්ගේ නැත්නම් පාලක මහතුරුන්ගේ කල්යාණ මිත්‍රයෝ වෙලා තිනවා පිණුත්. මොකද ඒ තරමට තමාගේ මේ ಗುಣ වැඩෙනකොට තමාගේ තිබුණා වූ අනවශ්‍ය කතන්දර ටික නතර වෙලා තිනවා. කතාවට එල්ලි ගිහිල්ලා තර්ක කරන එක, නැවත තර්ක කරන එක නතර වෙලා තිනවා පිණුත්. දැන් කවුද කල්යාණ මිත්‍රයා? දැන් කවුද පින්නතුනි මේ පරාර්ථකාමී, කවුද ආත්මාර්ථකාමී කියලා දැන් පරීක්ෂා කරලා බලන්න. මේ මම වෙනුවෙන් මම සංසාරයෙන් එතර වීම නිවන් මාර්ගයට ඒ කාර්යයට කැපවෙච්ච නිසාද මම දැන් මේ පරාර්ථකාමීත්වයට වැඩ කරන්නේ? එහෙම නැත්නම් මීට කලින් මම හිටියා වූ පරාර්ථකාමී විදියටද මම වැඩ කළා තියෙන්නේ? මේ කුස්සියේ ඉඳගෙන කෑමට ගුවලා තින්නේ දරුවන්ට ආදරයටද, මහත්යට ආදරයටද, අම්මලා තාත්තලාට ආදරයටද, රස්සාවට ගිහලා තින්නේ ඒ රැකියා කරන ආයතනයේ ඒ මහත්යට අවශ්‍ය නිසාද, මහත්යට ආදරයටද, එහෙම නැත්නම් වෙනත් යටි අරමුණකට ගිහලා දැන් බලන්න පින්නතුනි. අන්න භාවනා කරන යෝගාවචරයාගේ පින්නතුනි ක්‍රමානුකූලව මේ ගුණාංග වැඩෙනවා කියන්නේ මොකද්ද? එයාගේ පින්නතුනි යටි කූට්ටු වැඩ නැහැ, යටි අරමුණු නැහැ, වෙනත් බාහිරේ වක්‍ර අරමුණු නැහැ පින්නතුනි. indirect expectations නැහැ, වක්‍ර අරමුණු, විවිධාකාර වක්‍ර හංගල ගහන දේවල් නැහැ පින්නතුනි. කොලේ වහලා ගහිල්ලක්, බූරුව ගහනකොට ගහන්නා වූ කොල්ලේ වහලා ගැইল্ලක් නෑ පින්නදුනි. යෝගාවචර ගුණාංග වැඩිච්ච එක්කෙනා, යෝගාවචර ගුණාංග වැඩිච්ච එක්කෙනා ඉන්නේ මොකක් තුලද? තුන
එයා ඉන්නේ පින්නතුනි මෙන්න මේ ලැජ්ජා බය තුලයි. ලැජ්ජා බය තුල මොකටද ලැජ්ජාව? මගේ මේ පරම්පරාවේ මෙතෙක්කල් මරුණා වූ සියලු දෙනා මැරිච්ච ආකාරයට මේ අමනුෂ්‍ය ලෝකයන් බලාගෙන මේ තිරිසන් ලෝකයන් බලාගෙන අවීචි මහ නරකාදී යන බලාගෙන මැරෙන්න තිබෙන්නා වූ ලැජ්ජාවයි පිණුතුති. මරණය පිළිබඳ ලැජ්ජාවයි. මැරෙන්න බය නෙමෙයි. මැරෙන්න බොහොම කැමතියි. මැරෙන්න බය නෑ පොඩ්ඩක්වත්. මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්නයි බය තියෙන්නේ. එහෙනම් ජීවත් වෙන්න බය නම් මොකටද ජීවත් වෙන්න බය කියලා කියන්නේ? මේ ජීවත් වෙන වෙලාවේදී කොයි මොහොතේ හෝ මැරෙනකොට මැරිලාට පස්සේ නැවත තවත් ජීවිතයක් බදා ගන්නයි තියෙන බය පිණු. ඒකයි ජීවත් වෙන බය කියන්නේ. ජීවත් වෙන බය කියන්නේ මේ භව ඉවරනාට මේක ඉවර වෙන්නේ නෑයි කියන එක මට තේරෙනවා. මොකද මේ කායානුපස්සනාවේ මට ලැබුණා වූ එකම අත්දැකීම මේකයි පිණුදුනි. කායානුපස්සනාවෙන් නැවත නැවත සැකයකින් තොරව විචිකිච්ඡාවකින් තොරව මට දුන්නා වූ අවබෝධය තමයි මේ නැවත නැවත චිත්තක්ෂණයක් පාසා ඇතිවීමක් නැතිවීමක් කර මේකේ පැවැත්මක් මේ ලෝකේ නෑයි කියන අවබෝධය මට ලැබුණා පිණු. මොකද්ද ලැබුණ අවබෝධය? මේ හට ගැනීම නැතිවීම එහෙම නැත්නම් මේ උදය වය හටගත්තදී නිරෝධ වෙනවා කියන එක. හටගත්තේ නැති දෙයක් නම් නිරෝධ වෙන විදියක් නෑයි කියන එක. එහෙනම් මේ ලෝකය කියන්නේ හට ගැනීමක් නැති නිරෝධයක් පමණයි. එතන ලෝකය කියන්නේ නිරෝධයක් දැකීමක් පමණයි කියලා මගේ ළඟ තිබුණා වූ දිට්ඨිය නම් පින්නදුනි දැන් වන විට කැඩිලා තියෙනවා. දිට්ඨිය නම් කැඩලා තියෙනවා. මම දැක්කේම නිරෝධ වෙච්ච එකක්. මම දකින්න කොටත් ඒක නෑනේ. ඒක නිසා ඒක අනිත්‍යයි කියලා මෙන්න මේ කිව්වා වූ මේ වචන ටික මගෙන් බැහැර වෙලා තියෙනවා පින්නු. දැන් මොකද්ද මම අත්දකින්නේ? මේ රූපේ හට ගැනීමයි අත්දකින්නේ පින්නු. රූපේ හට ගැනීමක් දකින්නවා. රූපයේ හට ගැනීමක් දකින්නකොට අන්න අර බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ කායානුපස්සනාවේ තිබෙන මෙන්න මේ කොටස් ටික මම පැහැදිලිව අත්දැකලා තියෙනවා. මොනවද මේ කොටස් ටික? මහණෙනි, ආස්වාසයේ දිගණං දිග බව අත්දකින්න. ආස්වාසයේ දිගණං දිග බව අත්දකින්න කොහොමද දැක්කේ පින්නතුනි? නැවත නැවත පරීක්ෂා කරනකොට මට තේරෙනවා ආස්වාසය කියලා කිව්වට ආස්වාසය කියන එක එකවරම නම් මට දැනගන්න පුළුවන් උනේ නෑ. මේ ආස්වාසය කියන එක දැනගන්න නම් ඊට වඩා වැඩි තොරතුරු ටිකක් මේකේ ඇතුලේ තියෙනවා, අභ්‍යන්තරේ තියෙනවා. ඒ ගැන නැවත නැවත විමසනකොට, නැවත නැවත පරීක්ෂා කරනකොට, නැවත නැවත පරයන්ක භාවනාවටම වාඩි වෙනකොට, නැවත නැවත පරයන්ක භාවනාව කරනකොට මට තේරෙනවා දැන් මේ ආස්වාසය කියන එක මට ක්‍රමානුකූලව වෙනස් වෙමින් යන ආකාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වෙන්න පටන් ගැනීම හරහා අන්න එතකොට දැන් ආස්වාසය දිගයි කියලා Tamanට දැනගැනිල්ලක් තියෙනවා පිළිබඳ. ඒකත් මොකද්ද? ඒකත් මේ ප්‍රකට වෙච්ච වචනයක් නම් තමයි පිළි. අන්න නැවත නැවත වචනයක් කරාම ආස්වාසය දැනගත්තා. ආස්වාසය 10 වරක් කියුණා කියලා දැනගත්තා. ආස්වාසය දිගයි කියලා දැනගත්තා පිළි. එහෙම නැත්නම් ආස්වාසයම නැවත නැවත ප්‍රකට වෙනවා. ආස්වාසය ප්‍රකට වෙන අතරතුර වෙනත් දෙයක් ප්‍රකට වෙන බවක් පිළිබඳ තොරතුරක් මට වාර්තා නොවි. ආස්වාසයම නැවත නැවත ප්‍රකට වෙනවා කියන එහෙම තොරතුරුකුත් ආස්වාසයමයි ප්‍රකට වෙන්නේ. ආස්වාසයමයි ප්‍රකට වෙන්නේ කියලා අන්න එහෙම වචනිකුත් ආවි. උන්නෝයේ එක එක පැතිකඩ වලින් එක එක ආකාරයෙන් ආස්වාසය දිගයි නේද? ආස්වාසය දිගයි කියලා දැන් මේ දැනගැනීමක් තියෙනවා පිළි. හැබැයි මේ ආස්වාසය කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ උපමාවක් වශයෙන් කියන එක මම දැනගෙන හිටපු නිසා ඒකට අදාළව ඒ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරා වූ ආස්වාසය කියන උපමාවට පමණක් කොටු නොවි ඒ උපමාවේ අනිත් උපමා ටිකත් මම අරගෙන ගිය නිසා මම දන්නවා දැන් ආස්වාසය විතරක් නෙමෙයි නම් දිගට දැක්කේ මම
සද්දෙත් දිගට අත්දැක්කා. සද්දෙත් දිගට අත්දැක්කා. වේදනාවත් දිගට අත්දැක්කා. ප්‍රාශ්වාසයත් දිගට අත්දැක්කා. ඒ වගේ සිතුවිල්ලත් දිගට අත්දැක්කා. මම දැන් මෙතනත් දිගට අත්දැක්කා පින්නතුනි. අන්න දැන් තේරෙනවා එහෙනම් මේ ටික ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිල්ලා ඊළඟට මේකේ ආස්වාසය කෙටිනම් කෙටි බව අත්දකින්න මහණෙනි කියනකොට දැන් ඔන්න තේරෙනවා ආස්වාසය දිග එකක් ගැන තොරතුරක් නැහැ. දැන් තිබෙන්නේ තොරතුරු මොකද්ද? ආස්වාසය කෙටි. ආස්වාසය කෙටි තවත් දැන ගැනීමක්. හැබැයි දැන ගැනීමේ ආරම්භය අවසානයේ අතර සම්බන්ධයක් නැහැ කියලා මෙන්න මේකේ වෙනස් වෙමින් යන ආකාරයක් දැක්කා. අන්න තුන්වෙනි කොටසට ආවා. මොකද්ද? මහණෙනි ආස්වාසය මුළුමනින්ම අත්දකින්න පුළුවන් වෙලාවේදී මුළුමනින්ම අත්දකින්න. ආස්වාසය මුළුමනින්ම මුලින් නම් දැක්කේ නෑ. මුලින් දැක්කේ ආස්වාසය කියන වචනය එකපාරක් හදලා දෙනවා විතරයි. දැන් ඔන්න නැවත නැවත ආස්වාසය කියන වචනය එකපාරක් නෙමෙයි, වචනය නෙමෙයි, වචනයට කලින් ෆොටෝ එකක් රූපයක් හදලා දෙන ආකාරයත් මේ හොඳට අත්දැක්ක පින්නතු. බලන්න මේ පෞගේ දිනවල අවසන් වූ සීල කණ්ඩායමේ විදර්ශනා භාවනා අධ්‍යක්ීම් සාකච්ඡා කමඨහන් සාකච්ඡාවලදී ඒ අය සමහර අය විස්තර කරා කොයි ආකාරයෙන්ද මේක මම දකින්න. මයන්න මම කිව්වම කොහොමද දැනගත්තේ? මුලින් කියනවා කියලා දැනගත්තා. කියලා ඇහුණද? කියලා ඇහුනේ නෑ. කියලා දැක්කා කියලා කිව්වා. දැක්කනම් කොහොමද? මොකද්ද ඒක? අකුරක්. අකුරක් නම් කොහොමද දැක්කේ? අකුරක් නෙමෙයි, රූපයක් දැක්ක. කොහොමද එනම් කියන රූපය දැක්කේ? කියලා දැනගත්තේ කොහොමද? ඒක කියලා නෙමෙයි දැනගත්තේ. ඒක කයන්න කියලා නෙමෙයි. ඒක කියලා කොහොමද දැනගත්තේ? කියලා දැනගත්තේ මයන්න කියලායි කිව්වේ පින්නතුන්. ඔන්න බලන්න මේ පින්නතුන් දැන් මේක දැකලා ඇති කියන මයන්න කියන අන්න පින්නතුන් දැන් කොහෙද තියෙන්නේ කියලා බලන්න මොකද්ද තියෙන්නේ. ඔන්න ආදි වචන සම්පස්සය ආදි වචනයට කලින් හදලා දුන්නා වූ කාය සංස්කාරය කය සංස්කරණය කරපු ආකාරය කය සංස්කරණය කරන එකට තමයි පින්නතුන් කිව්වේ මොකද්ද මේ කයක් පරීක්ෂා කරන්න කියලා. ඔන්න පින්නතුනි දැන් මේ පින්නතුන්ට බුදු පියාණන් වහන්සේගේ දේශනාව නම් අදාළ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේගේ දේශනාව අවශ්‍ය නැහැ. දැන් කාගේද දේශනාව? දැන් මගේ දේශනාව. දැන් මගේ දේශනාවයි මම අත්දැක්කා එකයි. දැන් අර පහුගිය දවස්වල මේ නෝන්ලා මේ කමඨාන් සාකච්ඡාවලදී ස්කයිප් කරා හිටපු කමඨාන් නෝන්ලා සාකච්ඡාවලදී ඒ අය කීපවට කිව්වා දැන් මේක බුදුහාමුදුරුවෝ නෙමෙයි අත්දැක්කේ. ඇයි ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාවෙන් නේද පටන් ගත්තේ කියලා අහනකොට මේ අධි සමාධි කණ්ඩායමේ නෝන කෙනෙක් ඒක නෝන කෙනකින් ඇයි ශ්‍රද්ධාවට මුදුනේ? දැන් නම් ශ්‍රද්ධාව නෙමෙයි නෝන මගේ ළඟ තියෙන්නේ. දැන් මට මම පිළිබඳ විශ්වාසයයි තියෙන්නේ. මා පරීක්ෂා කරපු දෙයි බුදු පියාණන් වහන්සේ කියපු නිසා ශ්‍රද්ධාවෙන් වැඩේ පටන් ගත්තා. දැන් නම් ශ්‍රද්ධාවෙන් නෙමෙයි මට අවබෝධ වුනේ මම අත්දැකපු නිසා කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා පින්නු. පැහැදිලිව ප්‍රකාශ කරනවා මම අත්දැක්කේ ඒ අත්දැකීම නිසා මම ආයි වෙනස් වෙන්නේ. ඇයි නෝන මෙන්නට කලින් නෑ මම වෙනස් වෙන්නේ නෑ. කොහොමද මම වෙනස් වෙන්න ඕන? මමනේ මේක අත්දැක්. මීට වඩා දෙයක් මම අත්දැකලා නෑනේ මේ ලෝකෙ. එහෙනම් මේ නෝන කතා කරන විදියට පිනුදුනි තරුණ නෝන කෙනෙක් වෙන්න ඕන. විදේශ රටක ඉන්නවයි කියලා කියනවා. මෙහි වැඩසටහනකට ආවයි කියලා කියනවා එක දවසක් පමණක්. ඊට පස්සේ නැවත විදේශගත වෙන්න සිද්ධ වුණායි කියලා කියනවා. ඒ දෙන කරනවායි කියනවා. තමන් ඉන්නා වූ මාර්ගය පිළිබඳ මේ නැවතවරක් මේ සතියේ කමටහන දුන්න බිනදුනි බලන්න මොනතරම් වේගයෙන් මේ සෝතාපට්ටි ඵලය තමන් සාක්ෂාත් කරගෙන ඊට පස්සේ ඊළඟ දෙවනි කමටහන දෙනකොට තවත් සතිය දෙයක් ගිහිල්ලා සකු르දාගාමී මාර්ගයේ ඉතා ඉහළට ගිහිල්ලා බිනදුනි මේ කාමරාග පටිඝරාග සංසිඳන ආකාරය පැහැදිලිව පෙන්වුම් කරනවා.
පැහැදිලිව පෙන්වු කරනවා තමාට තමා පිළිබඳව තිබෙනා වූ සාතිකය ඉතාමත් ප්‍රබල විදියට පෙන්වු කරනවා. නැවත නැවත කියනවා නෑ ශ්‍රද්ධාව තියෙනවා මගේ. හැබැයි ඒක ඕකප්පන ශ්‍රද්ධාව තමයි. හැබැයි මම මේවා දැන් විශ්වාස කරන්නම් ඒක නිසා නෙමෙයි. මේ ආම්දුර කියපු නිසා නෙමෙයි. මේ ආම්දුර කියපු නිසා මේවා ඇවිච්ච නිසා පරීක්ෂා කරා. දැන් මම මාතුලින් දැක්ක නිසා මට මේ පිළිබඳව ගැටලුවක් නෑ. අන්න පින්නදුනි යෝනිසෝ මනසිකාරය. බලන්න මේ යෝනිසෝ මනසිකාරය කියන මාතෘකාව පින්නදුනි මොනතරම් ගැඹුරකට යන මාතෘකාවක්ද කියලා. අන්න ඒ වගේ බණ ඇහෙනකොට දැන් යෝනිසෝ මනසිකාරය කියලා මේ අය හිතාගෙන ඉන්න එකයි මේ අවබෝධ වෙලා නැති අය හිතාගෙන එකයි එතන තියෙන යෝනිසෝ මනසිකාරය අතර විනෝදනි මොනතරම් පරස්පරයක් තියෙනවද කියලා බලන්න. මොනතරම් දුර ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න. අහසයි පොළොවයි වගේ කවදාවත් මේ දෙක එකට එකතු වෙන්නේ නැහැ. මොකද අහසක් කියලා එකක් නැති බව මෙයා දන්නවා. එහෙනම් පොළොවක් කියලා එකක් තියෙනවා කියලා ගත්තත් අහසක් නැත්තම් කවදාවත් මේ දෙක එකතු කරන්න මොන ආකාරයෙන් මැනගෙන ගියත් කවදාවත් සම්බන්ධ නොවන වගේ වෙනුනේ. බලන්න යෝනිසෝ මනසිකාරයේ මේ ආරම්භක අවස්ථාවේ තිබෙන්නා වූ මේ අයගේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට යනවා. මොනතරම් තීව්‍ර වෙමින් මොනතරම් ගැඹුරකට යනවද අවබෝධ කරගන්න පුළුවන් ද තමන් ඉන්නා වූ මට්ටමට ඉහළ මට්ටමක තිබෙන්නා වූ යෝනිසෝ මනසිකාරයක් පින්න. කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ නේ පින්නදුනි. ඒක හරියට මේ සිංහල භාෂාව පමණක් දන්න කෙනෙක් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න යනවා වගේ වෙනවනේ පින්නදුනි. නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ තේරුම් ගන්න යනවා වගේ වෙනවනේ. නැත්නම් ජපන් භාෂාව නොදන්න කෙනෙක් ජපන් භාෂාව කියන දේ අහගෙන ඒ කිව්වේ මේකයි කියලා අර්ථකථනය කරන්න යන එකයි යෝනිසෝ මනසිකාර්ය. තමන් ඉන්නා වූ තමන්ගේ ගුණ වගාව වර්ධනය වෙලා තිබෙනා වූ තමන්ගේ භාවනාව වර්ධනය වෙලා තිබෙනා වූ මට්ටමට එහා තිබිය හැකි යෝනිසෝ මනසිකාරයක් ගැන හිතන එක. එහෙම නැත්නම් රහතුන් වහන්සේගේ යෝනිසෝ මනසිකාරයක් ගැන හිතන්න යන එක, රහතුන් වහන්සේගේ සතියක් ගැන හිතන්න යන එක, රහතුන් වහන්සේගේ ප්‍රඥාවක් ගැන කල්පනා කරන්න යන එක පින්නදුනි පුළුවන් වෙයිද? අන්න අර වගේ ජපන් වචනයක්වත් නොදන්න කෙනෙක් පින්නදුනි ජපන් භාෂාවෙන් කරන දේශනයක් අහගෙන ඉඳලා ඒකට නිර්වචන දෙන්න උත්සාහ කරනවට වඩා වැඩි උත්සාහයක් තියෙදි කියලා පින්නදුනි. එහෙනම් රහත් වෙලා පින්නදුනි රහතුන් වහන්සේගේ ගුණාංග දැනගන්න ඕන. බුදු වෙලා බුදුහාමුදුරන්ගේ ගුණාංග දැනගන්න ඕන පින්නදුනි. බුදු නොවි බුදුහාමුදුරන්ගේ ගුණාංග දැනගන්න බැරි බව මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේටයි පින්නතුනි දේශනා කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේම දේශනා කළ දෙනවා. සාරිපුත්තය නැත්නම් මහණෙනි මේ සාරිපුත්තය තමයි මේ ශාසනයේ මේ මොහොතේදී මට පමණක් දෙවනි කෙන වෙන කෙනා. මට පමණක් දෙවනි වෙන කෙනා සාරිපුත්ත. ඒ තරම් සාරිපුත්ත ප්‍රඥාධිකයි, ප්‍රඥාවෙන් යුක්තයි, ප්‍රඥාවන්තයි කියලා දේශනා කරපු බුදු පියාණන් වහන්සේම නැවත වරක් එක් අවස්ථාවකදී ඒ සූත්‍රයක් තුලදී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා කියනවා බුදු පියාණන් වහන්සේ මම දැක්කා අද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා නම් මේ මොහොතේ ලෝකයේ තුල බුදු පියාණන් වහන්සේ නමක් ඉන්නවා නම් අන්නේ බුදු පියාණන් වහන්සේත් අතීතයේ ලෝකයේ තුල බුදු පියාණන් වහන්සේ නමක් පහළ වුණාද අන්නේ පහළ වුණා වූ ධර්මය අවබෝධ කරගෙනයි පහළ වුණේ. අන්න එමනම් ඒ බුදුහාමුදුරන් තිබෙනා වූ ගුණාංග ටික මට තේරෙනවා. මොකද්ද මේ ඔබ වහන්සේ මේ මොහොතේ බුදු වෙලා ඉන්න බව ඔබ වහන්සේ ළඟ තිබෙනා වූ ගුණාංග මට තේරෙනකොට අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ආනවා සාරිපුත්තේ උඹ බුදු වෙලාද? උඹ බුදුහාමුදුරන්ගේ ගුණාංග මගේ ගුණාංග උඹ දැනගත්තේ කොහොමද? උඹ මගේ ගුණාංග කියන්නේ කොහොමද? උඹ එහෙනම් බුදු වෙලාද මගේ ගුණාංග ගැන කතා කරන්න කියලා මෙන්න බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් යහන. නෑ බුදු පියාණන් වහන්සේ මම බුදු වෙලා නෙමෙයි. හැබැයි මම අවබෝධ කරගත්තා මගේ ඥාණයෙන් මම අවබෝධ කරගත්තා. මොකක්ද අවබෝධ කරගත්තේ? අවබෝධ කරගත්තේ පින්නතුනි මේ බුදු කෙනෙක් මේ මොහොතේ මේ ලෝකයේ තුලට පහළ වෙලා තිබෙනවා නම් මොකක් හරහාද පහළ වෙලා තිබෙන්නේ? බුදු කෙනෙක් මේ ලෝකෙට මේ මොහොතේ පහළ වෙලා තියෙනවා නම් පහළ වෙලා තියෙන්නේ අතීතයේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා නම් පහළ වීමේදී යම් කිසි ධර්මයක් අවබෝධ කරගත්තා නම්
අන්නේ ධර්මය අවබෝධ කරගෙනයි මේ මොහොතේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඉන්නේ කියන එකට මගේ විදර්ශනා ඥාණයෙන් මම අවබෝධ කරගත්තා කියලා දේශනා කරනවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා එහෙනම් සාරිපුත්‍රය හරි සාදු සාදු සාරිපුත්‍රය සාදු සාදු එහෙනම් සාරිපුත්‍රය අනාගතයේදී මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා නම් කොහොමද පහළ වෙන්නේ කියලා ඔබ අවබෝධ කරගත්තද? එහෙමයි බුදු පියාණන් වහන්සේ, එහෙමයි ස්වාමීන් වහන්සේ මම අවබෝධ කරගත්තා. මොකද්ද? අනාගතයටත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා නම් මේ මොහොතේ මේ බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ යම්කිසි ආකාරයකටද මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ. ඔබ වහන්සේ මොකක්ද අවබෝධ කරගෙන ධර්මය? මෙන්න මේ ධර්මය තමයි අනාගතයේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා නම් අවබෝධ කරගන්නේ කියලා අන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා. අනේ නම් මේ පින්නුන් දන්නවා මේ වන විට තමා තුලින් තමා අත්දැකීම තුල මෙන්න මේ මොහොතේදී තමා ඉන්නේ මොනතරම් යෝනිසෝමනසිකාරයකද කියලා මේ ඇයට තේරෙනවා නම් එහෙනම් මෙන්න මේ යෝනිසෝමනසිකාරය තුල මම රහත් වෙලාද නැද්ද කියලා පැහැදිලිව තමන් දන්නවනම් රහත් වෙලා නැති බව දන්නවනම් එහෙනම් රහතුන් වහන්සේගේ යෝනිසෝමනසිකාරය මට තේරුම් ගන්න බෑ. එහෙනම් මම තේරුම් අරන් තියෙන්නේ මගේ මට්ටමේ යෝනිසෝමනසිකාරය මම සෝවාන් වෙලා නම් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ගුණාංග අතීතයේ කවුරු හරි සෝවාන් වුණා නම් ඒ අතීතයේ සෝවාන් වෙච්ච උත්තමයාත් මෙන්න මෙවන් වූ සතියකින් හිටියේ මෙවන් වූ යෝනිසෝමනසිකාරයෙන් හිටියේ මෙවන් වූ ප්‍රඥාවකින් හිටියේ. එහෙනම් එයාගේ අතින් සිදුනා වූ දේවල් මේ මොහොතේදී මගේ අතින් සිදුවිය හැකි දේවල් කියලා අන්න මේ පින්නතුන්ට දැන් අවබෝධ වෙනවා. සෝවාන් වුණා කියලා කියන්නේ කෙලෙස් 100%ක් සංසිඳුණු කෙනෙක් නෙමෙයි කියන එක පින්නතුන්. අන්න මේ පින්නතුන් ඒ ආකාරයට සංසන්දනය කළ බලන්න පින්නතුනි තමන් ඒනට මේවට ඉන්නේ මේ බණ ඇහෙන්නා වැඩි පිරිසක් සෝවාන් වෙලා නොවෙන්න පුළුවන්. හැබැයි සෝවාන් වෙලා ඉන්න අයත් මේ බණ ඇහෙන අතරද ඉන්න පුළුවන්. හැබැයි මේ සෝවාන් වෙලා නැති කියලා පරීක්ෂා කරලා නෙමෙයි පින්නතුනි මේ තමාගේ කෙලෙස් තියෙන බව තමා කොහොමද දැනගත යුත්තේ කියන එක පිළිබඳව මෙන්න මේ අතිරේක බණකුයි මේ කියලා තියෙන්නේ. මේ පින්නතුන්ගේ අධි කුසලයක් එහරා මේ මොහොතේ පැනවිලා තියෙන එකයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය පින්නතුන්. ඒක තමයි මේ ශබ්දවාහිනී යන්ත්‍රයට කරන්න දෙයක් නෑ මෙතන. ශබ්දවාහිනී යන්ත්‍රයට යමක් ඒ පැත්තෙන් එවනවාද ඒ එවනදී මේ පැත්තෙන් ශබ්දවාහිනී යන්ත්‍රයෙන් එළියට යන එකයි පින්නතුනි සිද්ධවන්නේ. ඒක තමයි විශ්ව ධර්මතාවය. ඉතින් කොහේ ඉඳලා එනවද කොහෙට යනවද කියලා කවුද දන්නේ පින්නතුනි? කොහේ ඉඳලා එනවද කවුරු හදලා එවනවද කොහොම එවනවද මොකක් හරහා එවනවද කියලා කොහේවත් සම්බන්ධයක් තියනවද? එහෙනම් යන්නේ කොහෙටද? කාව හොයාගෙන යන්නේ මොකක් සඳහාද යන්නේ කියලා එහෙම සම්බන්ධයකුත් තියනවද බිනදුනි? අන්න ඒක නැති බව තමයි මේ අය මේ චිත්තක්ෂණයකදී අත්දැකලා තින්නේ. මොකද්ද චිත්තක්ෂණයේ අත්දැකලා තින්නේ? තමා මේ ඉන්නා වූ නොදන්නා තැනක මොනම ආකාරයේ ලෝකයක් නොමැවුණු ලෝකයක් නැති තැනකින්දලා දැන ගැනීමකට යනවා. දැන ගැනීම තුලම දැන ගැනීම එතනින් නිමා වෙලා යනවා. ඇතිවීම නැතිවීම ඇති වූ බව දැන ගැනීම තුලම ඇති වූ දේ නිමා වීමේ දැකීම හරහා මෙන්න හට ගැනීමත් නිරෝධයත් දෙකම මේ අය පැහැදිලිව අවබෝධ කරගෙන තියෙන මට්ටමකට එමින් ඉන්නවා කියන එක තමයි මේ ධර්මය හරහා තොරතුරු වාර්තාවන් නිපින. එහෙනම් මේ අය මේ ආස්වාසය කියන එහෙම නැත්නම් මේ සද්දය කියන එක එහෙම නැත්නම් සක්මන ගත්තා නම් දකුණ එතකොට මෙන්න දැන් දන්නවා. එතකොට කායානුපස්සනාව හරහා මොකද්ද සිදු වුණා වූ ක්‍රියාවලිය? කායානුපස්සනාව හරහා සිදු වුණා වූ ක්‍රියාවලිය තමයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනා වූ මේ පියවරන් හතරවෙනි පියවර වෙනකොට මේ අයට යම්කිසි ආකාරයකට යම්කිසි ප්‍රමාණයකට හෝ මේ වන විට එන්න පුළුවන් වෙලා ඇති පින්නතුනි. යම්කිසි ප්‍රමාණයකට හෝ එන්න පුළුවන් වෙලා ඇති කියලා කියන්නේ සුළු වෙලාවක් හෝ මේ සමන්ගේ සක්මන නම් කරන්නේ සක්මන කරන අතරතුර වම නොකියවෙන බව, දකුණ නොකියවෙන බව, සද්දේ නොකියවෙන බව කොහොමද දැනගත්තේ පින්නතුනි?
තනි අරමුණකට කොටු වුණා නම් අන්න ඒ තනි අරමුණකට කොටු වීමවත් මේකට කිව්වේ පින්නදුනි ඒකාග්‍ර වෙනවා කියලා. ඒකාග්‍ර වෙනවා. මොකද්ද ඒකාග්‍ර වෙනවා කියන්නේ පින්නදුනි? ඒකාග්‍ර වෙනවා කියලා කියන්නේ මේ යමක් නැහැ කියන ශූන්‍යතාවයේ හිස්තැන කියන තේරුම නෙමෙයි පින්නදුනි. මේ සමාධියේදී ඒකාග්‍ර වෙනවා කියලා කියන්නේ එක අරමුණකට කොටු වෙනවා කියන එකයි. එහෙනම් අරමුණක් නැහැ කියන අරමුණට කොටු වීමත් අරමුණක් තමයි පින්නදුනි. එහෙනම් අරමුණක් දැනගන්න තාක්කල් නිවනක් දැනගන්න බෑ කියලා දැන් අවබෝධ කරගන්න උනා. මොකද විශාල පිරිසක් පින්නදුනි පටලවාගෙන ඉන්න බවට තොරතුරු වාර්තා වෙනවා. නැවත නැවතත් මේ ඊයවසන වූ ආ සීල කණ්ඩායමේ වැඩි පිරිසක් මේ නිවනම එකපාරට බලන්න හොයනවා. නිවනම අත්දකින්න කියලා දඟලනවා. නිවන අත්දකින්න කලින් සත්‍ය අවබෝධ කර නොගෙන සත්‍ය පරීක්ෂා නොකර සත්‍ය සමාධිය දැන අවබෝධ නොකර සමාධියක් නැතුව මේ නිවනක් හොයන්න යනවා පින්නු. සති සමාධිය හදලායි පින්නතුනි නිවනට යන්නේ කියන එක අවබෝධ කර ගැනීමටයි මෙන්න මේ බණ මේ පින්නතුන්ට මේ මොහොතේ මෙනෙහිව. එහෙනම් පින්නතුනි මෙන්න මේ තවත් පැනවිල්ලක් තියෙනවා. මෙන්න තවත් කාය සංස්කාරයක් දැන් හැදිලා තියෙනවා. මෙන්න එකින් එක පින්තූර මවල දෙනවා. එකක් මවනවා ඉවර වෙනවා මවනවා නැවත නැවත මවමින් තියෙනවා. මෙන්න කාය සංස්කාර නැවත නැවත සකස් වෙනවා. කාය සංස්කාර නැවත නැවත සකස් වෙනවා. කාය සංස්කාර තව තව සකස් වෙන්නේ කාය සංස්කාර සකස් වෙලා මෙන්න දැන් මොකද්ද? මෙන්න වචී සංස්කාරය හදනවා. මෙන්න වචී සංස්කාරය මොකද්ද? මෙන්න අද දිනේදී ආයිත් යෝනිසෝ මනසිකාරය. ආයිත් යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය? යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යය. යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යය මොකද්ද? පළවෙනි අධ්‍යය මෙන්න මේ කාය සංස්කාර ආයිත් හදාද මෙන්න වචී සංස්කාරය යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යය නැවත වරක් එන්න මුලට මොකද්ද අද කරන්න කියන්නේ? අද කරන්න කියන්නේ සතිය. සතිය සමාධිය. උන්න බලන්න කාය සංස්කාර හැදිච්ච ආකාරය. ඒ කාය සංස්කාර වලට පෙර චිත්ත සංස්කාරයක් නැත්තම් මේක ඉන්න පුළුවන්ද බැයිද කියලා හොයන්න යන්න එපා පින්නතුනි. ගැඹුරු ධර්මයක් එතන තියෙන්නේ. හැබැයි අවබෝධ වේවි මේ අය නොදැනුවත්වම මාර්ගය තුල ගියා. එහෙනම් අවබෝධ වෙන්න නම් මේ උනිට හැංගිලා තියෙන හොයාගන්න බැරි මේ ඇටේ මේ අනු ප්‍රමාණ එහෙම නැත්නම් මේ ඇටේ කෑලි වලට කැල්ලා සුණු ගියාට පස්සේ Tamanට නොපෙනෙන රූප කලාප මට්ටම හොයන්න ගිහලා හරියන්නේ නෑ. මුලදිම රූප කලාපේ මෙහාට ඇවිල්ලා රූපයක් විදියට තියෙන එක බලලා ඒ රූපයක් තවත් ලොකු රූපයක් බවට පරිවර්තන වෙච්ච එක දැක්ක දාටයි වෙනුදුනි අර දක්වා කඩාගෙන ඊට පස්සේ යන්න පුළුවන්. අන්න එතෙන්දි තමයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මොකද්ද මේ සංසිඳීම කියන්නේ. අන්න කායානුපස්සනාවේ හතරවෙනි පියවර සංසිඳීම. මහණෙනි ආස්වාසය සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. අන්න ඒ බව අත්දකින්න නම් පින්නතුනි දැන් අන්න අර හටගත්තා වූ කාය සංස්කාර හරහා මීට විනාඩියකට දෙකකට පෙර ඒ කාය සංස්කාර හරහා හටගත්තා වූ වචී සංස්කාරයේ තිබෙනා වූ වැද්දගත් වචන දෙකක් අද මේ පින්නතුන්ට යෝනිසෝ මනසිකාරට භාජනය කරන්නයි දැන් කාය සංස්කාරය සකස් වෙලා වචී සංස්කාරය හැදුනේ. මොකද්ද? සතිය සමාධි. මොකද්ද නම් කළ යුත්තේ? යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයන. මොකද්ද මේ මොහොතේ පැනවිල්ල? යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධ්‍යයන නම් බණ මෙනෙහි කිරීම. බණ මෙනෙහි කිරීම. එහෙනම් මේ අය දැන් හිතාගෙන ඉන්නවා මම සතියෙන් තමයි පටන් ගත්තේ. මේ ආම්දුරන්ගේ බණ අහන කලනුත් මම සතිය හදලා තිනවා. සති පාසලටත් ගිහිලා තිනවා. සති පාසලත් මුළු ලෝකේ දැන් හදනවා. ලංකාවෙත් සති පාසල් හදාගෙන යනවා. හෙට අනිද්දා සති පාසල් ලක්ෂ ගාණක් තියේවි. සෑම පාසලකම සති පාසලක් තියේවි. මම දන්නේ නැද්ද සති පාසලක් දන්න මම ඔබ වහන්සේගේ මොලේ නරක් වෙලා නිසාද සතියක් ගැන මට කතා කරන්න කියලා දැන් සමහර අයට එහෙමත් ප්‍රකට වීම ඇති බින්නු. මොකද්ද මේ ආම්දුරු ආයි කියන්නේ? දැන් මේ සතියක් ගැන කතා කරනවා. මෙතෙක්කල් මාස අවුරුදු අනන්ත කල්ප ගැන කතා කළා. අනන්ත බුදුහාමුදුරු ගැන කතා කළා. දැන් සතියක් ගැන කතා කරන්නේ. මේ ආම්දුරු ආයි මුලට නේද යන්නේ? මේ හොද නේද මඩේ දාන්නේ කියලා. හොද තමයි පින්නදුනි මඩේ දාන්නේ. සතිය කියන එක තේරුම් ගන්න නම්
කවදා හරි නිවන සාක්ෂාත් වෙලා රහත් වෙන්න වෙනවා පිණුත්. රහත් වෙන්න කලින් අර කලින් බුදු පියාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ඇහුවාගේ සාරිපුත්තේ උඹ බුදු වෙලාද කියලා මේ අයනුත් අහන්න වෙන්නේ උඹලා රහත් වෙලාද කියලා තමයි පිණුත්. රහත් වෙලා නම් සතිය ගැන කල්පනා කරන්න දෙයක් නැහැ. සතිය ඇති රහත් වෙලා නැත්තම් මේ අයට අද පැවරෙන්නා වූ කාර්ය තමයි මේ පැනවිල්ල තමයි මොකක්ද සතිය කියලා කියන්නේ. මොකක්ද සතිය කියලා කියන්නේ? අන්න යෝනිසෝ මනසිකාරේ පළවෙනි අදියර මෙන්න අද පැවරෙන්නා උදේ මොකක්ද සතිය කියලා කියන්නේ? මොකක්ද සතිය කියලා කියන්නේ? කොහොමද සතිය අවබෝධ කරගන්නේ? කොහොමද සතිය අවබෝධ කරගන්නේ? ඇයි සතිය අවබෝධ කරගත යුත්තේ? ඇයි සතිය අවබෝධ කරගත යුත්තේ? කොයි මොහොතේදී සතිය අවබෝධ වෙන්නේ? කොයි මොහොතේදී සතිය අවබෝධ වෙන්නේ? කොයි මොහොතේදී සතිය අවබෝධ කරගත යුත්තේ? කොයි මොහොතේ සතිය අවබෝධ කරගත යුත්තේ? මෙන්න පින්නතුනි ප්‍රශ්න පත්‍රය. කොහොමද සතිය අවබෝධ කරගන්නේ? මොකක්ද සතිය කියලා කියන්නේ? මොකක්ද සතිය කියලා කියන්නේ? ඇයි සතිය කියලා කියන්නේ? ඇයි සතිය කියලා කියන්නේ? ඇයි සතිය අවබෝධ කරගත්තේ? ඇයි සතිය අවබෝධ කරගත්තේ? හිතෙන පැත්තෙන් දාන්න පින්නු. හිතෙන පැත්තෙන් දාන්න පුළුවන් තරම් ප්‍රශ්න දාන්න. පුළුවන් තරම් ප්‍රශ්න දාන්න. මොකද්ද මේ මෙන්න වචී සංස්කාරය අදාවා වූ මේ අයට දැන් ඒ හරහා පැනවුලා වූ පැනවිල්ල මොකක්ද මේ? සතිය. සතිය. හැබැයි මේ ගණන් කරන සතිය නම් නෙමෙයි මේක. සතිය නම් මේ යෝනිසෝ මනසිකාරේ නිසා හට ගන්නා වූ ඵලය කියන සතියයි පින්නතු. යෝනිසෝ මනසිකාර නිසා හට ගන්නා වූ ඵලය කියන සතියයි මේ පැනවිල්ල. ඒ පැනවිල්ලට නැවත නැවත අනුගත වෙලා සතිය ගැනම අද දිනේ පුරාවටම Taman මේ නොනිදා ඉන්නා වූ සමස්ත කාලය පාවිච්චි කරන්න උත්සාහ කරන්න. හැබැයි මේ කියන්නේ gedara වැඩ නතර කරලා, කෑමු වියන එක නතර කරලා, ගේ අතු ගාන එක නතර කරලා, වැසිකිළියට යන එක නතර කරලා, මූණ හොදන එක නතර කරලා, රැකියාවට නතර යන එක නතර කරලා, දරුව නලවන එක නතර කරලා මේක කරන්න කියනවා නෙමෙයි. භාවනාවේදී මේක ආරම්භ කරන්න, මේ බණ ඇහෙන වෙලාවේදී මේකට ඡන්දයක් දාගන්න. අද දවස තුල මම කළ යුතු කාර්යය දැන් මට පැවරලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ භාවනාවට පෙර බණ ඇහිච්ච නිසා ඇහිච්ච බණ මෙනෙහි කිරීමේ යෝනිසෝ මනසිකාරේ පළවෙනි අධ්‍යයනය යටතේ අද තියෙනවා මට හෝම්වර්ක්, ගෙදර වැඩ, හෝම්වර්ක්, ගෙදර වැඩ. මොකද්ද? සතිය ගැන හොයන්න. කොහෙන්ද හොයන්නේ? මා තුලිනුයි හොයන්නේ. කොහෙන්ද හොයන්නේ? තමා තුලිනුයි හොයන්නේ. අන්න ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව දවසටම වැඩපැනුවා. මේ වෙලාවේ බණ ඇහෙන වෙලාවදීම දවසටම දුන්න යාට කාලසටහන හදලා මෙන්න අද දවසේ කරන්න තියෙන වැඩ ටික බිනු. අන්න දැන් එයා බණ්ඩක්ක කපාවි, බෝංචි කපාවි, පොල් ගාවි, කිරි මිරිකාවි, මිරිස් අඹරාවි, කුස්සියට යාවි, කක්කුස්සියට යාවි, වැඩපොළට යාවි, කුඹුරට යාවි, ඔක්කොම වේවි, සියල්ල වේවි. සතිය ගැනත් මෙනෙහි වේවි පින්නතුනි. සතිය ගැනත් මෙනෙහි වේවි. මෙනෙහි වෙන බව දැනගත්තනම් අන්න ඒ වෙලාවේ දැනගන්න සද්ධර්මය. අන්න කල්යාණ මිත්‍රයා, මම මගේ කල්යාණ මිත්‍රයා, තමා තමාගේ කල්යාණ මිත්‍රයා. අන්න දැනගන්න දැන් තියෙනවා මොනවද? සෝතාපට්ටි අංග. දැන් තියෙනවා මොනවද? සෝතාපට්ටි අංග. අන්න දැන් දන්නවා මම ඉන්නේ කොහෙද? සෝතාපට්ටි මාර්ගයේ. මේ යමක් වෙනවා වෙන බව දැනගන්නවා. අන්න එහෙනම් මොකද්ද? ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය. ලෝකයේ තුල ධර්මතාවයක් තියෙනවා. හැබැයි ධර්මතාවය නම් මම තවම දන්නේ නැහැ. ඒ කියන්නේ රහත් වෙලා නැහැ. හැබැයි මම දන්නවා ධර්මතාවයක් තියෙන බව මට දැනෙනවා කියන දැනීමක් මට තියෙනවා. අවබෝධ වුණා නෙමෙයි, ධර්මතාවයක් තමයි ලෝකයේ තුල තියෙන්නේ කියන දැනීමක් මට තියෙනවා. එහෙනම් අන්න සෝතාපට්ටි අංග 4 සම්පූර්ණයි. දැන් මම කවුද? දැන් මම සෝවාන්
දැන් සෝවාන් තැනැත්තා සෝවාන් උත්තමයා සෝවාන් ඵලය මටති. මම සෝවාන් වෙලා මම සෝවාන් වෙලා නෑ සෝවාන් වෙලා නෑ. අන්න පිනුති. මොකක්ද එතකොට? මම සෝවාන් වෙලා කිව්වෙත් වචී සංස්කාරයක්. නෑ මම සෝවාන් වෙලා නෑ. ඒකත් මොකද්ද? වචී සංස්කාරයක්. ඔන්න අදි වචන සම්පස්සේ. අදි වචන සම්පස්සේ වටිනාකම දෙන තාක්කල් මොකද වෙන්නේ පින්නතුනි? වටිනාකම දෙන තාක්කල් මෙයා ඇවිල්ලා වරින් වර වචන මාරු කර කර කියවනු. වචන මාරු කර කර කියවනවා. මොකටද මේ? බඩගිනි බත් කෑවා බඩ පිරුණා. හැබැයි ටික වෙලාවකින් ආයි බඩගිනි ආයි බත් කෑවා ආයි බඩ පිරුණා. ආයි ටික වෙලාවකින් ආයි බඩගිනි දැන් බත් නම් ඉවරලා පාන් කැල්ලක් කෑවා ආයි බඩ පිරුණා ආයි බඩගිනි ආයි බඩගිනි දැන් නම් පානුත් ඉවරලා බිස්කට් එකක් කෑවා අන්න ආයි බඩ පිරලා ආයි ඉන්නවා සද්දෙන් ආයි බඩගිනි දැන් නම් බිස්කටුත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් හුලන් තමයි බොන්න තියෙන්නේ. දැන් හුලන් ටිකක් බිව්වා ආයි බඩගිනි ඉවරයි. අන්න බලන්න බිනුදුනි බඩගිනිත් වෙලාවේදී කන්න තිබුණම් පැනලා කාපු එකයි බඩගිනි වෙච්ච වෙලාවේදී කන්න නොතිබුණ වෙලාවේදී නොකා හිටපු නිසායි බඩගිනි කියලා නැවත නැවත තොරතෝංචියක් නැතුව කතාව නතර කරන්නේ නැතුව වෙන දෙයක් ප්‍රකට නොවි බඩගිනි එහෙම කිය හිටියද කවදාද? බලන්න මෙයාගේ මතකේ තියෙන ඔක්කොම දේවල් ඉපදුණු දා ඉඳලා මේ දක්වා සියල්ල මතකයි මෙයාට. ඒ මතකෙට දාලා බලන්න උන් ඔය බඩගින්නට ඔය වගේ වෙච්ච අවස්ථා කවදා හෝ තියනවද? එහෙම නැතුව බඩගිනිගෙන හැම වෙලාවෙදී කන්න දෙයක් තිබිලා කෑවද කියලා බලන්න. මේ මගුල් ගෙදරක ගිහිල්ලා කෑම ටික බෙදලා තියනකොට කෑම ටික බෙදාගෙන සුවඳ දැනකොට විශේෂයෙන් මේ හෝටලෙ ගිහිල්ලා පැය එකමාරක් දෙකක් තිස්සේ මේ කෑම ටික ඇරේන්ජ් කරනවා. Taman දකින්නවා මේක Taman ඉස්සරහන් ගෙනියනවා. මොනතරම් මෙයාට කෑමට පෙරේතකමට කෑමට කෙල ගිලි බඩගින්න දැනෙනවද කියන්නේ. හැබැයි පැනලා ගිහිල්ලා කන්න පුළුවන් බෑ. කෑම ටික දෙනකන් මේ 11ට පටන් ගත්තම කෑම අරින්න සමහරවිට එකමාරක් දෙක වෙනකන් කෑම ටික අරිනවා. හැබැයි කන්නේ නැහැ. මොනතරම් බඩගිනි කියනවද? හැබැයි බඩගිනි කියන වචනේම හිටි නෑ. එකපාරක් එනවා දැනගන්නවා නැතු යනවා. ආයි පාරක් එනවා දැනගන්නවා නැතු යනවා. එහෙම ඉඳලා නැද්ද පින්නු සමහර ලාවට මේ අය ගමනක් ගිහිල්ලා කන්න තැනක් හොයාගන්න බැරි වෙලා එහෙම නැත්නම් විවිධාකාර දේවල් නිසා එහෙම කන්නේම නැතුව හිටපු දවස් නැද්ද? හැබැයි කෑවේ නැහැ කියලා බඩගින්න දැනුලාදී නැවත ආයි කන කම්ම කට ඇරලා බට්ටික ඇතුළට දානකම් නැත්නම් පාන් කෑල්ල දානකම් නැත්නම් වෙන මොන හරි දානකම්ම බඩගිනි කියලා තිබුණා. එහෙනම් ඒ බඩගින්න අර කෑවත් නොකෑවත් නැති වුණා වගේ නේද? කාපු වෙලාවෙත් නැතුණේ. ඔන්න පින්නොදනි අදි වචනේ බලේ. එහෙනම් මේ බඩගිනි කියන එකට වටිනාකම දීමහරා තමයි මේ ලෝකේ හොයාගෙන ගිහිල්ලා හොරකම් කර මරකම් කර කුපාඩිකම් කර කාම මිච්ඡාචාරය කර කාමේ වර්ධවා සිටමින් නැවත කන්න හොයන්නේ පින්නු. කන්න එපා කියනව නෙමෙයි, කන්න ඕනේ නැහැ කියනව නෙමෙයි. හැබැයි පින්නදුනි ඉවසීම තුල මේ කෑමෙන් 99% පාලනය වෙනවා. මේකෙන් 1%කුත් ඕන වෙන්නේ නැහැ පින්නදුනි. 0.1ක් වගේ තමයි ඕන වෙන්නේ ඉවසන්න පුරුදු වෙච්ච දවසේ. ඒකයි රහතුන් වහන්සේ කරදරයක් නැතුව තනි වේලක් වළඳලා ඊට පස්සේ දවසේ සමස්ත කාලය මේ ඇල්ලතු ටිකක් බීලා ඉන්නේ උණු වතුර ටිකක් බොන්නේ නැතුව තේ එකක්වත් බොන්නේ නැතුව වෙන මේ ලෝකෙ දෙයක් නැතුව පින්නු. මේකට ඇතුළට මේ දාන්නේ මේ කෑම වලට අමතරව මේ දත් ටික මදින්න දත් බෙහෙත් ටිකක් පමණයි. මොන ලෙඩේ තිබුණාද මොන කැක්කුමද තින්නේ අර කැක්කුමද මේ කැක්කුමද එක කැක්කුමක්වත් නැහැ. හැබැයි මොනම බෙහෙත් පෙත්තක්වත් මොනම තෙල් ටිකක්වත් මොනම පැනරෝලයක්වත් මොනම සමහන් එකක්වත් එහෙම නැත්නම් මේ
කොත්තමල්ලි අර මල්ලි මේ මල්ලි මේ වෙනිවල් ගැට අර ගැට මේ ගැට එකක්වත් ඇතුළට ගිහලා නැහැ. හැබැයි පින්නතුනි මැරිලත් නැහැ. ලෙඩේ නැවත තිබිලත් නැහැ. ඉසේ එකක්මයි කියලා නැවත තිබිලත් උණයි කියලා නැවත තිබිලත් බඩේ එකක්මයි කියලාද කණේ එකක්මයි කියලාද ධනේශ එකක්මයි කියලා මොන කැක්කමක්වත් නැවත තිබිලා නැහැ. නැවත තිබිලා නැහැ. ඇවිල්ලා ගියා විතරයි පින්න. එහෙනම් එකපාර ඇවිල්ලා ගියත් දෙපාර ඇවිල්ලා ගියත් තුන් පාර ඇවිල්ලා ගියත් අන්න කායනුපස්සනාවේ මේ සරල ධර්මය දැන් මේ ඇයට අවබෝධ වෙලා තියෙනවා. මානෙනි ආස්වාසේ දිගනම් දිග්ග බව අත්දකින්න මෙන්න මේ වගේ ගිහිල්ලා කෙටිනම් ඒ බව අත්දකින්න මුළුමනිම දැනවනම් ඒ බව මුල්ලමදාග දකින්න දැක්ක එක්කෙනා පින්නතුලි මුල්ලමදාග පැහැදිලිව අවබෝධ වෙලා මේක මේ මොනම දෙයක්වත් නැත්තනින් ඇවිල්ලා මොනම දෙයක්වත් නැත්නම් මෙන්න මේ තමන්ගේ සතිය පිළිබඳව තමන්ට ඇතිවන්නා වූ අවබෝධය පිණිස තමන්ගේ සතිය පිළිබඳව තමන් සතිමත් වීම තුළ කොයි ආකාරයෙන් මේක නැවතන දැනෙන්නේ මෙන්න මේ හරහා මෙයට අවබෝධ වෙන පිණුදුනි මේ ක්‍රමානුකූලව සතිය වැඩෙන ආකාරය සති ඉන්ද්‍රිය වැඩෙන ආකාරය මේ හරහා පිණුදුනි මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික වැඩෙන ආකාරයයි මේ තමා ඉස්සරහට යනකොට මෙන්න මේ සංසිඳීම හරහා පෙන්눔 කරන්නේ. ඒ නිසා පිණුදුනි එකපාරට නිවන දකින්නව නෙමෙයි නිවන්ට යන මාර්ගය තුල මුලදී තමන්ගේ සතිය හැදෙන්න ඕන. එහෙනම් මෙන්න මේ සතිය පිළිබඳව නැවත ප්‍රශ්න ටික දාගන්න. මොකක්ද සතිය කියලා කියන්නේ? කොහොමද සතිය අවබෝධ කරගන්නේ? කොහොමද සතිය වැඩෙන්නේ? කොහොමද සතිය දැනගන්නේ? මොකක්ද සතිය කියන්නේ? ඇයි සතිය දැනගත්තේ? ඇයි සතිය වැඩෙන්නේ? ඕනතරම් ප්‍රශ්න හදලා නැවත දවස දාගන්න පිණුදුනි. ඒකට එකතු කරන්න මෙන්න තවත් කාය සංස්කාරයක් කරා තවත් වචී සංස්කාරයක් හැදිලා තියෙනවා. මොකක්ද මේ වචී සංස්කාරය? මේකට එකතු කරගන්න සමාධිය. මොකක්ද සමාධිය කියලා කියන්නේ? මොකක්ද සමාධිය කියලා කියන්නේ? ඇයි සමාධිය කියලා කියන්නේ? ඇයි සමාධිය කියලා කියන්නේ? කොහොමද සමාධිය අවබෝධ කරගන්නේ? කොහොමද සමාධිය අවබෝධ කරගන්නේ? ඇයි සමාධිය අවබෝධ කරගන්නේ? ඇයි සමාධිය අවබෝධ කරගන්නේ? අන්න සමාධිය ගැන පින්නතුනි දාගන්න ප්‍රශ්න පත්‍රයේට පුළුවන් තරම් ප්‍රශ්න දාගන්න. සමාධිය සතිය සමාධි ඔන්න නැවත තමා ධර්මයට අනුගත වෙන්න පින්නතුනි අන්න සෝතපට්ටි මාර්ගය මැරෙන්න බය වෙන්න දෙයක් නැහැ. මොන වෙලාවෙ මැරුණත් මම ඉන්නේ බුදුහාමුදුරුත් එක්ක, මම ඉන්නේ ධර්මයත් එක්ක, මම ඉන්නේ සංඝයත් එක්ක, මම ඉන්නේ මගේ සීලයත් එක්ක, මම ඉන්නේ ආර්ය න්‍යායත් එක්ක. ඒ වෙලාවේදී සෝතාපට්ටි අංග ටික සම්පූර්ණයි. මම මැරෙන්නේ සෝතාපට්ටි අංග තුලයි. එහෙනම් පින්නතුනි සතර අපාය නම් මට ලැබෙන ක්‍රමයක් නැහැ. ලැබෙනවා නම් බුදුබණ නෙමෙයි වැරදි. මේ වන විට මගේ තිබෙනා වූ මේ ධර්මාවබෝධයයි වැරදි. මොකද මමයි දැන් මේ කියන්නේ මමයි අවබෝධ කරගෙන තින්නේ මා තුලිනුයි දැක්කේ මා තුලයි මේ වෝංචි කපනවා නෙමෙයි. මේ වෙලාවේදී මොකක්ද සතිය කියන්නේ? ඒකත් වචනයක් විතරයි. මොකක්ද සතිය කියන්නේ? වචනයක්. ඇයි සතිය කියන්නේ? වචනයක්. අන්න දැන් දන්නවා වචනයක් නම් එන දේම වචනයක් නම් ඒකට වචනයක් කියන්න ඕනෙත් නෑනේ. අන්න වචනයක් කියන්න ඕනෙත් නෑනේ. අන්න වචන ටික ඉවරයි. දැන් අන්න වචන සංසිඳීම වචන සංසිඳුණා නම් දැන් එතනින් සංසාරේ සංසිඳීම පින්නතුනි. සංසාරේ සංසිඳීම මෙන්න මේකට තවත් දාගන්න තවත් වචනයක් ප්‍රඥාව. එහෙම නැත්නම් සම්පජන්‍ය ප්‍රඥාව. මොකක්ද ප්‍රඥාව කියන්නේ? ඇයි ප්‍රඥාව කියන්නේ? කොහොමද ප්‍රඥාව දැනගන්නේ? අන්න ප්‍රශ්න පත්‍රයේ ආයි හදන්න පිනදුනි. දැන් අද ඔන්න පැනවිලි 3ක් තියෙනවා. සතිය ගැන හොයන්න ඕන, ප්‍රඥාව ගැන හොයන්න ඕන, සමාධිය ගැන හොයන්න ඕන,
මේත් මොනවද මේත් අදි වචනයි මේවත් පැනවිලි හැබැයි මේ පැනවිලි සමග අද දිනේට මේ ස්වාමින් වහන්සේගේ මේ බද්දට ගත්තා වූ කාලේ නිමා වෙලා තියෙන බවටයි දැන් පැනවිල්ල තිබෙන්නේ ඒ අදි වචනේ හරහා ස්වාමින් වහන්සේගේ වචී සංස්කාර වලට නිවාඩුවක් දෙන්න කියනවා මෙන්න මේ මොහොතේදී දැන් අන්න වචී සංස්කාර කාය සංස්කාර චිත්ත සංස්කාර හොයාගෙන යනව නෙමෙයි තමා හොයාගෙන එනවා හොයාගෙන ඉන්නේ නම් කවුද තමා මේක දැනගන්නේ මොකක් හරහාද තමා දැනගන්නේ වචී සංස්කාරය හරහායි එහෙනම් ඔන්න ඔය වචී සංස්කාරය අවබෝධ කරගත්තු දාට සංසාරේ කෙලවර නිමාව මේ සංසාරේ නිමාව මොකද්ද සංසිඳීම තමන් ඉන්නා වූ ඉරියව් වල ඉඳගෙන තමන් ඉන්නා වූ රටවල් වල ඉඳගෙන තමන් ඉන්නා වූ තැන ඉඳගෙන මේ ධර්මයේ ශ්‍රවණය කළා තමන්ගේ ප්‍රඥාව වර්ධනය කරගත්තා දිබ්බසයි දෙවිරුත් එකට එකතුණා ඒ අරා මේ පින්නතුන්ගේ ප්‍රඥාව වර්ධනය වරා ලෝකයට බණක් කියවලා ධර්ම දානයක් දුන්නා මේ සියල්ලේ බලයෙන් මේ සියලුම පින්නතුනුත් මේ පිණුන් සම මේ කාර්යයට උදව් උපකාර කරන්නා වූ විශේෂයෙන් මේ නිවාසයේ මේ ස්වාමින් වහන්සේගේ මේ මොහොතේ ආරණ සේනාසන උදේ කුටිය විදියට පූජා කළ තිබෙන ඒ පින්වත් පවුල ඇතුළු ඒ සඳහා සම්බන්ධ වන්නා තවත් විශාල පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාගේ මේ පින්නතුන්ගේ මුළු ලෝකවාසී සංසාරයෙන් ඉතුරු දරන්නා වූ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වන්න පින්නතුනි සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි